නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් වාසනාවන්ත පින්වතුනේ. අද දවසේත් අපි මේ ආරම්භ කරන්නේ අඳුරෙන් එළියට උතුම් වූ සදහම් පිළිසඳර ඔබේ ජීවිතයට වටිනා බොහෝ ධර්ම කාරණා රාශියක් අපි මේ වෙනකොට මේ උතුම් සදහම් පිළිසඳරේදී සාකච්ඡා කළා, කතා කළා. අද දවසේ උතුම් සදහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වයෙන් දරනු ලබනවා ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික කටුපොත නෙළුම් කණුවේ පදිංචි පින්වත් PLM මාලනී ගුරුමෑණියන් සහ KA විජේ වික්‍රම ගුරු පියාණන් විසින් ඒ පින්වතුන්ලා මේ ධර්මදානයේ සිද්ධ කරන ප්‍රධාන අරමුණ අවුරුදු 88ක් වයස ඇති මේ වෙනකොට රෝගාතුරව සිටින පින්වත් සෝමලතා කන්නංගර මෑණියන්ට මේ පිනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය සහ දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳරේදී අපිට වටිනා කියන ධර්ම කාරණා කරුණාවෙන් අනුකම්පාවෙන් පහදා දීම පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩමව වදාලා පළමුවෙන් අපි වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාව ඊටාම ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අපගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ අඳුරින් එළියට සදහම් පිළිසඳර වෙනුවෙන් අපි තෝරා ගන්න යෙදුණු මාතෘකාව ස්වාමීන් වහන්සේ මේ වර්තමානයේ ගොඩාක් වෙලාවට වර්තමානයේ සමාජ මාධ්‍ය ක්‍රමයේ ආදීදී අපිට නිරන්තරයෙන් දකින්න ලැබිච්ච දෙයක්. ජීවිතේ විශාල අඳුරකට අරගෙන යන දෙයක් කියලා අපිට පෙනිච්ච නිසා තමයි මේ කාරණේ සදහම් පිළිසඳරේදී කතා කළ යුතුයි. පින් තියෙන කෙනෙකුට මේ අර්ථය හරියට පහදා ගැනීම පිණිස. ඉතින් ඒ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍ය ආදීන් මේ මෑත කාලිනව හරියට ප්‍රචාරය වුණා. මේ ඇතැම් සිවුරු දරාගත්ත උදවිය නොහොබිනා කටයුතු සිද්ධ කරලා ඒ නොහොබිනා කටයුතු කරන වෙලාවේ කවුරු හරි ඔක පටිගත කරනවා. සමහර වෙලාවට කොමත් පෙන් පාවිච්චි කරලා බොහොම අසංවර විදිහට ඉන්නවා. එතකොට ඒක පටිගත කරලා මේ සමාජ මාධ්‍ය වලට ඒක මුදා හරිනවා. මුදා හැරපුවම ස්වාමීන් වහන්සේ මේක බල මේව වේගින් පැතිරලා යනවා. ඒක බල එකිනෙකා නිකන් කියා ගන්නවා මේද බුද්ධ ශාසනය. මේද මේ අපි සරණ ගියපු සංගරුවන මෙහෙම කතිකාවත් ගොඩනගනවා. ඒ කතිකාවත් ගොඩනග මේ අසූචිය හැම තැනම පතුරවන ආකාරයේ හරියට ඔය සමාජ මාධ්‍යවල අපි මේ කියන කාරණේ මේ පින්වතුන්ලාට තේරෙන එක ස්වාමීන් වහන්සේ මේක හරියට ප්‍රචාරයක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා මුල් කරගෙන මුළු ශාසනය ගැනම එතන තියලා කතා කරන්න පටන් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ හොඳට දැනගෙන හොඳ ගුරු ඇසුරක් ඇතුව සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගන්න ඕනතරම් භික්ෂු සංඝයා මේ ලංකා භූමියේ වැඩ ඉන්නවා. ඒ බඳු භික්ෂු සංඝයා අදටත් වැඩ ඉද්දී මේද අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවන කී අර එක පුද්ගලයෙක් මුල් කරගෙන පුද්ගලයෝ දෙතුන් දෙනෙක් මුල් කරගෙන නොඑක් නොහොබිනා කතා කියලා මනුස්සයෝ තමන්ගේ ජීවිතයට විශාල මේ පාපයක් ඊළඟට විශාල අයහපතක් කරගන්න හැටි අපිට පේනවා. ඉතින් මේ කාරණේ ගැන ඒ නිසා ස්වාමීන් වහන්සේ සදහම් පිළිසඳරේදී සාකච්ඡා කිරීම වටිනවා කියලා අපි කල්පනා කළා. මේකේ හරි අර්ථය පහදා දීම පිණිස. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ කාරණේ මුල් කරන් අපි සදහම් පිළිසඳර ආරම්භ කරමු. ඇත්තටම පින්න ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය මනුස්සයා අතර තියෙන මේ අඳුරක් මේක. ඒ අඳුරට වැටිච්ච අතලොස්සක් ඉන්නවා. ඒ අතලොස්ස අර වැට උඩ වගේ ඉන්න අය තමන්ගේ අර අඳුරු ගොඩට
ඇදලා ගැනීමක් වගේ තමයි මේ වෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ මොකද්ද කියලා හරියට අඳුනගත්තේ නැති පිරිස නැත්නම් සංගරුවන කවුද කියලා හරියට හඳුනාගත්තේ නැති පිරිස අර වගේ යම්කිසි බුද්ධ ශාසනයේ දැනට සිවුරු දරාගෙන ඉන්න නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලා යම්කිසි නොහොබිනා කටයුත්තක් කරනවා. එතකොට ඒ නොහොබිනා දේ පටිගත කරලා නැත්නම් ඒ විදිහට ඒක තවත් කෙනෙක් ළඟට යවනවා. එතකොට මේ විදිහට ඒක ප්‍රචාරය කරලා යවනවා. සමහර වෙලාවට එයාගේ තියෙන මේ පුංචි ලාමක අදහසක්. ඒ ලාමක අදහස අර තමන්ගේ මොකක් හරි වීඩියෝ කරපු දේ වැඩි views ගණනක් ලබා ගන්න එක. නැත්නම් ඒ වගේ පුංචි ලාමක දෙයක්. සමහර කෙනෙක් හැබෑවට මේ ගර්හා කරන්න කරන වෙලාවල් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි නමුත් අන්තිමට වෙලා තියෙන්නේ අර තමන්ට යහපතක් සලසා ගන්න තිබිච්ච තිසරණේ ඒ සරණින් ලබා ගන්න තිබිච්ච පිහිට පිළිසරණ නැති කරගෙන එක. ඒ වගේම තවත් කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙකුට යම් අවස්ථාවක් තිබුණා නම් තිසරණය ගැන පැහැදීමෙන් යම් යහපතක් සලසා ගන්න. ආන් ඒකත් අහිමි කරලා දාලා තියෙනවා. එතකොට අර තමන් ඉස්සලා අඳුරට වැටිලා අනිත් අයවත් ඒ පැත්තට ඇදගන්න එක තමයි ස්වාමීන් වහන්සේ මේ කරලා තියෙන්නේ. තමන් දන්නේම නෑ තමන් මොකද කළේ තමන් කරගත්ත අයහපත සහ තමන් මේ අනිත් අයට සමාජයට දීපු අයහපත් පණිවිඩය අයහපත මොකද්ද කියලා ස්වාමීන් වහන්සේ. දැන් හැබෑවටම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ සමහර මේ ලැජ්ජ බය හීන වෙලා ගිය සමහර කෙනෙක් දෙන්නෙක් අතින් වෙන මේ දුර්වලතාවයක් තියෙන්නේ. හැබැයි සංසන්දනය කළ බැලුවොත් ඒ ලැජ්ජ බය හීන වෙච්ච කීප දෙනා සහ ලැජ්ජ බය ඇතිව බොහොම ගෞරවයෙන් සිල්පද රකින්න සංවරව සසුන් පිළිවිතෙහි යෙදෙන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය ගත්තොත් එහෙම මේ අර 1000කට කෙනෙක් වගේ. එතකොට අර ගඩොල් 1000ක් තියලා බැඳපු බැම්මක් තියෙනවා. මේ බැම්මේ ස්වාමීන් වහන්සේ 999ක්ම කෙලින්. එක තැනකින් එක ගඩොලක් විතරක් ඇද වෙලා තියෙනවා. එතකොට අර ගඩොල් 999ක් කෙලින් තියෙනකොට ඒ 999 ගැනම කතා කරන්නේ නැතුව අර ඇද වෙලා තියෙන එක ගඩොල ගැන විතරක් කතා කරන වැඩක් ස්වාමීන් වහන්සේ මේක. එතකොට දැන් කවුරු හරි ඕක ඉන්නත් එපා හරිනම් අර අනිත් ගඩොල් 999 ගැන එකින් එක කතා කරනවා මේ ගඩොල කෙලින් මේකත් කෙලින් තුන්වෙනි ගඩොලත් කෙලින් හතරවෙනි එකත් කෙලින් කියලා. එහෙම කියන කවුරුත් නැහැ. අර ඇද වෙලා තියෙන එකම ගඩොල ගැන ඒක ගැන හැමෝම එකතු වෙලා කතා කරන එකක් ස්වාමීන් වහන්සේ. මේ ගඩොල ඇදයිනේ කියලා. නමුත් අර මහා පිරිසක් ඉන්නවා මේ ශාසනය ආරක්ෂා කරමින් සසුන් පිළිවිතෙහි යෙදෙමින් මේ බුද්ධ ශාසනය පවත්වන. ඉතින් හැබෑවටම ස්වාමීන් වහන්සේ ගත්තොත් ඒ භික්ෂුන් වහන්සේලා එහෙම ඉඳගෙන මේ බුද්ධ ශාසනය රකින්න නිසා මේ බුද්ධ ශාසනය පවත්වන නිසානේ මේ වසර 2500ක් වෙනකම් මේ රැකිලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ සංඝයාගේ තිබිච්ච මහා අපරිමිත කැපකිරීමයි. එතකොට මේ කාරණේ ගැන හරියට වටහා නොගෙන අර පුංචි එක සිද්ධියක් දිහා බලලා ඒකෙන් තමයි මේ මයින් හදන්නේ. අර ඇද වෙලා තියෙන එකම තැන විතරක් අල්ලාගෙන ස්වාමීන් වහන්සේ. හැබෑවටම ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම විනය ගැන තියෙන නොදැනුවත්කම කියලා කියන්නත් පුළුවන් මේක ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී බොහොම පැහැදිලිව බොහොම ලස්සනට වදාලා මේ බුද්ධ ශාසනය මොකද්ද? බුද්ධ ශාසනයේ ඉන්නේ බුද්ධ ශාසනයට අයිති වෙන්නේ ඇතුළත් වෙන්නේ කවුද කියලා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මහා සාගරයට තමයි උපමා කළේ. බුදුරජාණන් වහන්සේ මහා සාගරයට උපමා කළා වදාලා මේ මහා සාගරේ ඉන්නවා මහා විශාල ශරීර තියෙන සත්වයන්. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය මිනිසයාගේ පියවි ඇසට පෙනෙන්නේ නැති පවා මහා විශාල ශරීර දරන සත්වයන් ඉන්නවා මහා සාගරය ඇසුරු කරගෙන. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ ඉන්නවා. මහා ශ්‍රාවකයෝ වැඩ හිටියා. ඒ ශ්‍රාවක පිරිස තමයි අපි නම් ගොත් වලින් සිහිපත් කරන්නේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ ආදී කොට මේ බුද්ධ ශාසනයේ වැඩ සිටි මහා සත්වයන්, මහා රහතන් වහන්සේලා. ඒ වගේම මිහිඳු මහ රහතන් වහන්සේගේ පටන් මේ ලංකාද්වීපයේ සෝභමාන කළ ඒ උතුම් මහරහත් සංඝ පිරිස, ඒ වගේම මාර්ගඵලලාභී උතුමන්. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ නැමැති සාගරය සෝභමාන කළ මහා ශරීර දරපු උතුමන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට වදාලා මේ මහ මුහුදේ මහා ශරීර දරන සත්වයන් ඉන්නවා තමයි. හැබැයි මේ මහා සාගරයට හැබැයි මලකුණක් වැටුනොත්, ඒ කියන්නේ යම් මෘත ශරීරයක් මේ සාගරයේ ඉන්න සත්වයක් මරණයටපත් වුනොත් ඒ මලකුණ සාගරයේ රැඳෙන්නේ නැහැ.
ඒ මලකුණේ ස්වභාවය තමයි සාගරය මොකද කරන්නේ? රළත් සමග ඒ මලකුණ වෙරළට ගෙනහැලා දානවා. වෙරළට ගොඩ ගස්සනවා. දැන් ඕනේ තරම් වෙරළේ ඇවිදගෙන යනකොට ඒ වගේ මෘත ශරීර පුංචි පුංචි සත්තුන්ගේ සමහරලාට අපිට දකින්න හම්බෙන්නේ මුහුද ගිලිලා මැරුණාම ඒ අයගේ ශරීර වෙරළට ගොඩ ගහලා තිබුණා කියලා. ඊළඟට මුහුදට වැටෙන වෙන යම් ලී කෑලි දර කොට ඇද්ද හැම දෙයක්ම ආපහු වෙරළට තමයි ගොඩ ගහන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයට යම් කෙනෙක් ඇතුළත් වෙනවා, පැවිදි වෙනවා, භික්ෂුභාවය ලබනවා. හැබැයි ඒ භික්ෂුභාවය නැති කරගත්තොත්, දුස්සීල වුණොත්, ඒක නා තවදුරටත් බුද්ධ ශාසනයට අයිති නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා අර සාගරේ මලකුණ රැඳෙන්නේ නැතුව ඒක වෙරළට ගොඩ ගහනවා වගේ බුද්ධ ශාසනයට ඇතුළත් වුණාට, පැවිදි බව ලැබුවාට, සිවුරු පොරවා ගත්තාට ඒ භික්ෂුභාවය නැති කරගත්තොත් ඒක නා තවදුරටත් බුද්ධ ශාසනයට අයිති නෑ. ඒක නා හරියට අර මහ මුහුදින් ගොඩ ගහපු මලකුණ වගේ. එතකොට මේ බුද්ධ ශාසනයෙන් පැත්තකට විසිවෙච්ච කෙනෙක්. එතකොට බුද්ධ ශාසනයට අයිති නෑ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර කෙනෙක් ඒ වගේ බුද්ධ ශාසනයට අයිති නැතිව භික්ෂුභාවය නැති කරගත්තු කෙනෙක් මොන හරි යම් දෙයක් කරනවා. ඒක දිහා බලනා නම් බුද්ධ ශාසනය ගැනමයි ඉන්නේ. ඒක හරියට ස්වාමීන් වහන්සේ අර මහ මුහුදට අයිති නැති මහ මුහුදෙන් ගොඩ දාපු අර වෙරළට ගොඩ ගහලා තියෙන මලකුණක් ගැන නැත්නම් අර ලී කොටයක් දර කොටයක් ගැන මේ පෙන්න කතා කරනවා වගේ. ඉතින් එතකොට මේ තමන් කරන්නේම මොකද්ද කියලා තේරුමක් නැතුව තමන් හරියට බුද්ධ ශාසනයේ අඳුරාගන්නේ නැතුව කතා බස් කිරීමක්. එතකොට ස්වාමීන් වහන්සේ අර හැබෑවටම මහා සාගරය ගැන නම් කතා කරන්න ඕනි අර ගොඩ ගහලා තියෙන ලී කොටයක් ගැන හෝ මලකුණක් ගැන නෙවෙයිනේ. සාගරේ හැබෑවට ජීවත් වෙන මහා ශරීර දරන සත්වයන් ගැන්නේ. එහෙනම් ඒ වගේ තමයි බුද්ධ ශාසනෙත්. බුද්ධ ශාසනෙත් කතා කරනවා නම් කතා කරන්න ඕනි බුද්ධ ශාසනයට අයිති නැති බුද්ධ ශාසනෙන් පැත්තකට විසිවෙච්ච කෙනෙක් ගැන හෝ පිරිසක් ගැන නෙමෙයි. බුද්ධ ශාසනයේ හැබෑවට සෝභමාන කරන, හැබෑවට ජීවමානව වැඩ සිටි, නැත්නම් වර්තමානයේ බුද්ධ ශාසනය සෝභමාන කරන යම් කෙනෙක් ඉන්නවා නම්, යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම්, ඒ භික්ෂුන් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. ආයය උලුප්පා දක්වන්න ඕනේ. ඉතින් එතකොට මේ මිනිස්යන්ගේ ජීවිතවලට පැමිණලා තියෙන මේ අඳුර හරියට තේරුම් ගන්න ඕනේ. ඒ අඳුර හරියට තේරුම් අරගෙන මේ අඳුර පැත්තකට කරලා දාලා තමන් ආලෝකේ කරා එන්න ඕනි. ආලෝකේ කරා එන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනය මොකද්ද කියලා හරියට අඳුනා ගැනීමෙන්. බුද්ධ ශාසනයේ වැඩ සිටි මහා උතුමන් සහ වර්තමානයේ බුද්ධ ශාසනය සෝභමාන කරන පිරිස කවුද කියලා හඳුනාගෙන අර ඇද වෙලා තියෙන එක gadol සලකන්න දෙයක් නැහැ. මුලින් අර කෙලින් තියෙන gadol 999 ගැන කතා කරලා හිටියොත් තමන්ගේ ජීවිතේ අර අඳුරින් ආලෝකේ කරා අරගෙන ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ගත්තාම අපි තාක්ෂණයේ පැත්තෙන් ලෝකේ දියුණුවක් පේන්න තියෙනවා. ලෝකේ නිකන් අර තාක්ෂණික පැත්ත ගැන කල්පනා කරලා බැලුවොත් එහෙම අවුරුදු කිහිපයක් ඇතුලේ මහා ඉස්සරහකට ආපු බවක් පේනවා. හැබැයි මනුස්ස වර්ගයාගේ సంతානය ඇතුළ ගත්තාම මනුස්ස වර්ගයාගේ ජීවිත හරි අපරිණතයි. ඒකට හේතුව ස්වාමීන් වහන්සේ මේ සමාජ මාධ්‍ය ආදී දැක්කාම අපිට තේරෙනවා මේ නොමේරු බවක්, නොමේරු ජීවිත, නොමේරු අය වාසය කරන බවක් ඒ මාධ්‍ය ක්‍රමය තුළ පේනවා. මොකද මේ දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ ස්වාමීන් වහන්සේ වැඩිහිටි කෙනෙක් පාරක යද්දි වේවා යම් තැනක පිරිසිදු තැනක හැසිරෙනකොට ඒ වැඩිහිටි කෙනා දැක්කොත් එහෙම සතෙක් ජරා කරලා තියෙනවා. සතෙකුගේ අසුචියක් දැක්කොත් ඒ වැඩිහිටි කෙනා කරන්නේ ඉවත් කරන්න පුළුවන් තැනක නම් ඒක උදැල්ලක් වගේ අරගෙන ඒක ඉවත් කරලා දානවා. එහෙම නැත්නම් මේ වැලි ටිකක් වගේ දාලා තව කෙනෙකුට ඒක දකින්නවත් නොලැබෙන්න වහලා දානවා. ඒකේ ගඳ එන්නෙත් නැති වෙන්න, මේ ඒකේ සටහන පේන්නෙත් නැති වෙන්න ඒක වහනවා. ඒ වැඩිහිටි මේ මෝරපු චරිතයේ ස්වභාවයනේ. මොකද මෝරපු චරිතය දකිනවා ඒක අසුචියක්. ඒක කවුරුත් දකින්න ඕන එකක් නෙවෙයි. ඒක දැක්කා කියලා ඇති වැඩක් නැහැ. ඒ තමයි මෝරපු ස්වභාවය. නමුත් මාධ්‍ය ක්‍රමය තුල අපිට පේනවා මේ අර නොමේරු ලදරුව වගේ. දැන් ලදරුවන්ට ඔය අසුචියක් හරි මොකක් හරි දැක්කොත් එහෙම යාළුවෝ කාණ්ඩෙම එකතු කරගෙන ඇවිල්ලා පෙන්නනවා නිසන්න. ඒ වගේ මොකක් හරි අර හීන වූ දෙයක් දැක්ක ගමන් ඒක ඉක්මනට දානවා අනිත් අයට පෙන්නන්න. හරියට අසුචියක් පෙන්නනවා වගේ. දැන් මේ ගැන මේ ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන යනකොට මට සිහිපත් වුණේ අපේ ධර්ම ප්‍රදීපිකාව කියන ග්‍රන්ථයේ තියෙන බොහොම වටින සිදුවීමක්. ඒ කාලේ අනුරාධපුරේ ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ මහලේ විදුරිදුනාවෝ කියලා අමාත්‍යවරයෙක්.
මේ ඇමති හරි සැදැහැවත්. මේ අමාත්‍යවරයා හැමදාම නිවසට යනවා කියන්නේ සෑරජුන් වැඳලා බෝධිය වැඳලා. එතකොට එපමණිකම තේරෙනවා ඒ කාලේ පරිණතයි කියලා. මොකද අද කාලේ ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ ඔය අනුරාධපුරයට වෙන්නම තමයි හරිම අඩුවෙන් ඉන්නේ සෑය බෝධිය වඳින අය. ළඟම ඉන්නවා. නමුත් සෑය බෝධිය වන්දනා කරන්නේ. ඒ කාලේ අනුරාධපුරේ හිටපු මේ අමාත්‍යවරයා හැමදාම සෑයත් වැඳලා හැමදාම බෝධියත් වැඳලා තමයි කියනවා මේ නිවසට යන්නේ. ඔහු වැඩි හිටියෙක්. ඒ නිසා බෝධීන් වහන්සේට ආදරෙන් කිව්වා කියනවා මගේ පුතණුවන් වහන්සේ මේ. සෑයට බොහොම ආදරෙන් ගෞරවයෙන් කිව්වා කියනවා මේ මාගේ මුත්තණුවන් වහන්සේ කියලා. ඉතින් එහෙම වන්දනා කරලා දවසක් සෑරජුන් වැඳලා මේ බෝධීන් වහන්සේ වන්දනා කරලා සෑරජුන් වඳින්න එනකොට දැන් අද වෙනකොට රුවන්වැලිසෑයේ ඒ ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් වෙලා ඒ කාලේ මළුව තිබ්බ විදිහ ඒ කාලේ ප්‍රධාන මළුවක් තිබිලා තියෙනවා සවන්නස ලොකු වැලි මළුවක්. වැලි මළුව, සලපතල මළුව, ගජම් මළුව කියන මළු තුන තිබිලා තියෙනවානේ. මේ මළු තුනේ වැලි මළුවේ මේ අමාත්‍යවරයා යනකොට සිහින් සද්දයක් ඇහුණා. ඒ වෙලාව වෙනකොට යාන්තම් ඇඳිරි වැටිච්ච වෙලාව සිහින් සද්දයක් ඇහිලා ඔහු හැරිලා බලනවා. බලද්දී පොතේ තියෙනවා මේ ඔහුගේ ඇස් දෙකට පේනවා කියනවා සිවුරු පොරවගත්ත ස්ත්‍රියකුත් සිවුරු පොරවගත්ත පුරුෂයෙකුත් සෑමලුවේ කොනකට වෙන්න අධර්මයේ හැසිරෙනවා. අඹ සැමියෝ හැසිරෙන විදිහට සෑමලුවේ කෙලවරක අධර්මයේ හැසිරෙනවා ඔහු ඇස් දෙකින් දැක්කා. දැක්ක ගමන් ඔහු ඉක්මනින් අහක බලාගත්තා කියනවා. අහක බලාගෙන කල්පනා කළා මේ ඇස් දෙක තියෙන හින්දා තමයි මට මේවා පේන්නේ. මේ හීන පුද්ගලයෝ මේ නීච පුද්ගලයෝ මේ කටයුතු වල යෙදෙනවා දැකලා මට මේ උතුම් සංගරුවන ගැන අංශු මාත්‍ර හරි කිලුටක් හිතේ ඇති වුණොත් ඒක මට අලාභයක්. ඒ නිසා ඇස් තිබ්බොන්නේ මේවා පේන්නේ කියලා වැලි මළුවෙන් වැලි දෝතක් අතට අරගෙන ඇස් දෙක අරගෙනම වැලි දෝත ඇතුළට ගහගත්ත කියනවා. ඒක ලැහ පොඩි කරගත්තා ඇස් දෙක අන්ධ වෙන්න. ඔහු කරගත්ත දේ. ඔහු සරණ රැකගත්තා ඇස් නසාගත්තා. අපි සාමාන්‍ය රකින්න ඕන දේ ගැන කියනෝනේ ඇස් දෙක වගේ රැක ගන්නවා කියලා. ඔහු සරණ රැකගෙන ඇස් දෙක නසාගත්තා. දැන් අද කාලේ ගත්තාම අද කාලේ වගේ මේ කෙනෙක් එතන හිටියානම් අනිවාර්යෙන් තමන්ගේ ෆෝන් එක අරගනි. ෆෝන් එක අරගෙන අර මේ මුළු ජවනිකාවම සම්පූර්ණ පටිගත කරගනි. ඒකල වන්න මේ ඒ කටයුතු ඉවර වෙන්නත් කලින් සමාජ මාධ්‍ය වල තියෙයි. ඒ කාලේ කොච්චර මෝරලාද නේද සන්නා. ඒ වෙනකොට මේ සිදුවීම වෙන කවුරුත් දකින්නේ. ඔහු අන්ධ වුණාට පස්සේ ඔහු හොයාගෙන ඥාති පුත්‍රයෝ යනවා. ඥාති පුත්‍රයෝ ඇවිල්ලා අඬලා දොඩලා එකතු කරගෙන ගියා. මොහු ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මේ ඒ කාලේ හරියට තිබිලා තියෙන අනුසාරයි සදහැවත් මේ පිරිසගේ නිවෙස්වල ඡත්‍රයට අධිග්‍රහිතව දෙවිවරු ඉඳලා තියෙනවානේ. මේ දෙවි කෙනෙක් හිටියා. මේ දෙවියාට පොඩ්ඩක් අමනාපයක් හටගත්තා. මේ මහලේ විදුරිදනාවෝ කියන මේ සොඳුරු ගුණ තියෙන අමාත්‍යවරයා කරගත්ත වැඩේට. මේ කවුරුන් නැති වෙලාවේ මහ රෑ කිව්වා කියනවා. උන් කරගත්ත එක උන්ටනේ. මේ ඔබ වහන්සේ මොකටද මේ ඇස් දෙක අඳ කරගත්තේ? එහෙම ඇහුවා. එතකොට මේ අමාත්‍යවරයා අහලා තියෙනවා කවුද වෙ කියලා. මම මේ ඔබේ ඡත්‍රයට අධිග්‍රහිත වෙන්න දේවතාවා. මේ ඔබ වහන්සේ මේ අහක යන දෙයක් නිසා ඇස් අඳ කරගත්තේයි කියලා ඇහුවා. එතකොට මේ ඔබ කොහොමද ඒක දැක්කේ කියලා ඇහුවා. ඒකට කිව්වා මම දැක්කා කිව්වා මට දකින්න පුළුවන් කිව්වා. එතකොට මේ අමාත්‍යවරයා කියනවා එහෙනම් ඔබ මයිත් එක්ක ආයෙ ඉන්න එපා. මොකද මේක දැනගෙන හිටියේ මං විතරයි. මේක මම වෙන කාටවත් කිව්වේ නැහැ. හැබැයි දැන් මං ළඟම ඉන්න ඔබ මගේ ළඟ වසන්ට සුදුසු නැහැ ඵලයන් කියලා එලව ගත්තා දෙවියාව. එතකොට මේ දෙවියා ගිහිල්ලා ಗುಣ කියාගෙන ගියා කියනවා මේ මහලේ විදුරිදනාවෝ කියන අමාත්‍යවරයාගේ අවසානයේ මේ මහලේ විදුරිදනාවෝ අමාත්‍යවරයාට පැහැදිච්චි නාගරාජෙක් මේ අමාත්‍යවරයා වෙනුවෙන් එවනවා කඩුපුල් මලක්. නාග කඩුපුල්. මේ කඩුපුල් මල පුදුමාකාර සුවඳ එකයි. මේ මලත් අරගෙන ඔහු යනවා කියනවා පුතණුවන් වහන්සේ වඳින්න. බෝධිය වඳින්න. බෝධිය වඳින්න යනකොට අර ඇස් දෙක අන්ධයිනේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ දුකට ඇස් වලට කඳුලක් ඇවිල්ලා තිනවා. අනේ මේ සොඳුරු නාග කඩුපුල් මල මගේ පුතණුවන් වහන්සේගේ අභියස තැම්පත් වෙලා තියෙන හැටි මට මගේ ඇස් දෙකෙන් දකින්න තිබ්බනම් කියලා හිතක් උපන්නා.
පිනේ ආනුභාවයේ බෝධීන් වහන්සේගේ ආනුභාවයේ සරණේ ආනුභාවයේ ඒ මොහොතේ මැස් දෙක පේන්න ගත්තා කියනවා. පියවි ස්වභාවයෙන්ම යොදුනක් පේන තරම්. ඉතින් වෙන සරණ රැකගත්ත අය එහෙම ජීවිතේ ආරක්ෂා කරගත්තා. අපි අඩු ගානේ මේවවත් ආදර්ශයට අරගෙන පින් තියෙන කෙනෙක් තමන්ගේ ජීවිතේ රැක ගන්නවා නම් අතීතයේ අපේ මුතුන් මිත්තෝ ඇස් දෙකත් නසාගෙන සරණ රැකගත්තා කියලා නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ඒ විදිහට පුණ්‍යවන්තයෝ ඒ තමන්ගේ සරණ රැකගත්තේ බුද්ධ ශාසනය මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත නිසා. ශාසනයේ තියෙන්නේ තමන් තුළ ගුණධර්ම දියුණු කරගෙන මේ සසර දුක නිදහස් වීම කරා යන්නයි කියන එක. දැන් ඒ ගැන වැටහීමක් නැති කෙනා ඒ තමන් ගැන කල්පනා කරන්නේ නැහැ. අර බාහිර මොනවා හරි කුණු ගොඩක් තියෙනවා නම් ඒක තමයි හොය යන්නේ. තමන් තුළ තියෙන අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන කල්පනා කරන්නේ නැහැ. දැන් අර ඔය සමහර තීරසංගත සත්වෝ දැන් බල්ලෝ වගේ සත්වෝ ඉන්නවා. උන්ගේ ස්වභාවය තමයි කියනවා මේ අසුචි හොයාගෙන යන එක. කල්පනා කරන්න කිය කොහේ හරි තැනක තියනවා කියලා දෙනකොට දුවගෙන යනවා කිනිවල්ලා. දැක්කොත් කනවා කියන්නේ කියනවා. දුටු තැන කනවා. ඒ වගේ අර ඒක සාමාන්‍ය මෝරපු නැති ජීවිතයක් තියෙන කෙනා අනුන්ගේ තියෙන අඩුපාඩු හොයා ඒක උලුප්පුලුප්පා දක්වමින් කටයුතු කරන්න තමයි කල්පනා කරන්නේ. ඒකට ඒ කෙනා ඒක ඒ විදිහට කටයුතු කිරීම තුළ යාට වෙන්නේ තමන් තුළ තියෙන අඩුපාඩු හඳුනාගෙන නිවැරදි වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒක නට ඊළඟට වෙන්නේ සමහර වෙලාවට ඒ නුවණින් කල්පනා නොකිරීම නිසා හරියට කරුණු තේරුම් බේරුම් කරගන්න බැරි වීම නිසා මහා ගුණවතුන්ට නිඳා පාස කළ පව් කරගන්නවා. ඉතින් ඇත්තටම කල්පනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඉස්සලා තමන් ගැන. තමන්ගේ තුල තියෙන අඩුපාඩු මොනවද කියලා හඳුට තේරුම් අරගෙන මේ ධර්මයේ කියලා දෙන දේවල් ඉගෙනගෙන ඒ අඩුපාඩු දාගෙන නිවැරදි වෙන්න. ඊළඟට තමන් තුල ගුණවත්කම් දියුණු කරගන්න. ඒතර අන්න එහෙම මේ තමන් තුල තියෙන අඩුපාඩු හදාගෙන ගුණධර්ම දියුණු කරගන්න කෙනා හැම වෙලාවෙම කල්පනා කරනවා තමන් නිවැරදි වෙන්න. ඒ වගේම තමයි අනික් කට්ටියගේ යම්කිසි අඩුපාඩුවක් දැක්කා කියලා ඒක මුල් කරගෙන හිලා දකින්න මේ කල්පනා කරන. හැම වෙලාවෙම යාගේ අදහසට එන්නේ හිතට එන්නේ මේ කෙනා මේ අඩුපාඩු දුරු කරගෙන නිවැරදි වෙන හොඳයි කියන තැන. මොකද එයා දන්නා මෙහෙම ගුණධර්ම නැති ජීවිතයක් ගත කරොත් එයා දුක කරා යන්නේ කියන්නේ. ඒක මුල් කරගෙන ඒ වගේ දේවල් දැක්ක කියලා අපි හිතමු සාසනයට සම්බන්ධයි කියන මොකක් හරි සිද්ධියක් වෙලා ඔන්නකින් දැන් අර සාන්නස කියව කතාව වගේ ඒ දැන් බලන්න මේ උපාසක මහත්තයා ඒ ඇමති කෙනෙක් වෙලා ඉඳී ඒ කෙනා ඒ මුල් කරගෙන තමන්ගේ හිතේ තිබුණු ශ්‍රද්ධාවට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාවට හානියක් කරගත්තේ නැහැ. එයා ඒ තමන්ගේ අර සරණ රැකගත්තා. ඒ නිසා න්යා ජීවිතය යහපත කරා ගියේ නැති කෙනා ස්වාමීන් වහන්සේ තමන් ගැන කල්පනා කරන තමන්ගේ සරණ නැති වෙනවා කියලා හිතන්නේ නැහැ. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ හරි පිරිසුදු දෙයක්. ඒක මේ පිරිසුදු ජීවිතයක් කරා කෙනෙක් පමුණුන දෙයක්. ජීවිතේ නරක කරා යොමු කරන දෙයක් නෙමෙයි. ඉතින් නුවණ නැති මෝඩ උදවිය ඒ කටයුතු කිරීම අදස්සකම නිසා යම්සම අඩුපාඩු කරනවා. ඒ මුල් කරගෙන කෙනෙක් අර පිරිසුදු ජීවිතේ කරා යන්න තියෙන ධර්මයට ගරහා කරනවා නම් ඒ ශාස්ත්‍රූත්වයට ගරහා කරනවා නම් ඒක නා ජීවිතය යහපත් කරගන්න කෙනෙක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පාරිශුද්ධ ජීවිතයක් ගත කරපු උත්තමයෙක්. ඒ ධර්මයේ කියලා කියන්නේ පාරිශුද්ධ ජීවිතයක් කරා අරගෙන යන්න තියෙන දෙයක්. ඒ වගේ තමයි මේ මාර්ගය අනුගමනය කරපු දුවි තමයි මේ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඒ යම් කිසි කෙනෙක් මේ ධර්මයේ පුරුදු පුහුණු කරනවා නම් ඒ කෙනාටත් ඒ විදිහේම ජීවිතයක් ඇති කර ගැනීම අවස්ථාව තියෙනවා. ඉතින් අර තමන්ගේ තියෙන අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න කල්පනා කරන්නේ නැති කෙනා අනුන්ගේ අඩුපාඩු හොයා සාසනයට ගරහා කරන මේ ශාසනය කෙරෙහි හිත පහදව ගන්න කෙනාට වෙන්නේ මොකද්ද? අර පිරිසුදු ජීවිතයක් කරා යන්න තියෙන අවස්ථාව නැති වෙන එකමයි. මොකද යස් අරක අනේ මේක පිරිසුදු ජීවිතයක් කරා යන්න තියෙන මාර්ගෙටම ගරහන්නේ. ඒ පෙන්ලා දීපු සාස්තුන් වහන්සේටම ගරහා කරන්නේ. ඒ උත්තම ජීවිතයේ ඇති කරගත් උත්තමයන්ටයි උත්තමයන්මයි හිලා දැකලා කතා කරන්නේ. ඒකට එයාට නැති වෙන්නේ Tamanට අර පිරිසුදු ජීවිතයක් කරා යන්න තියෙන අවස්ථාවමයි. එයාට උරුම වෙන්නේ දුගතිය කරා යන මාර්ගයමයි. බොහෝ දෙනෙක් කරන්නේ ස්වාමීන් නොමේරු ස්වභාවය නිසා නුවණින් කල්පනා නොකිරීම නිසා අර බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්නේ නැතුව අර බාහිර කට්ටියගේ කුණු කන්දල් හොයන්න ගිහිල්ලා
තමන්ට තියෙන අර යහපත ඇති කරගන්න අවස්ථාව නැති කරගන්න එක. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ අපි අනුතර මඟ හැරගන්න. ඒ වගේ දෙයක් දකින්න නුවණින් කල්පනා කරලා තමන්ගේ සරණ රැකගෙන ගුණධර්ම දියුණු කරගෙන යහපත් වූ ජීවිතයක් කරා යන රසූජි තැන ගානේ නැතුව. එහෙමයි සාමාන්‍යයෙන් මෝරපු මිනිස්සෙක් අසුචියක් දැක්කොත් ඒ අසුචිය වහලා දාන්න කටයුතු කරනවා. ඊළඟට අසුචි තියෙන තැනක කටයුතු කරන්න උනොත් එහෙම මෝරපු පරිණත මිනිස්සෙකුට ඒ මිනිස්සයා හැමතිස්සෙම සැලකිලිමත් වෙනවනේ ස්වාමීන් වහන්සේ අසුචි ගා ගන්න නැතුව වැඩ කරන්න. ඒ මොකද පිරිසුදු භාවයට කැමති නිසා. නමුත් ලදරුවෙකුට නොදරුවෙකුට නොමේරු කෙනෙකුට ඉතින් ඔය හැඟීම නැහැ. ඇත්තටම ඔය සමාජ මාධ්‍ය ජාලාව ගත්තාම අපිට ගොඩාක් පේනවා. නොමේරු නොදරුවෝ වගේ අය ගොඩාක් ඉන්නවා. ඒ නිසා අසුචියක් තිබ්බ ගමන් හොඳටම තවර ගන්නවා. සම්පූර්ණයෙන් තවර ගන්නවා තමන්ගේ මුළු ජීවිතේම. ඉතින් ඒවට දැන් ඒවාට නොඑක් වචන කතා කරනකොට මේවට චේතනා පහල කරන්න එපේ. චේතනා පහල කරනේ මේවට කමෙන්ට් කරනවා නොඑක් දේවල් කරන්නේ. ඉතින් මේ හැම එකකින්ම Tamanට වෙන අයහපත ගැන දකින්න තරම් පරිණත බවක් මේරු බවක් එයාගේ ජීවිතේ නැහැ. හැබැයි අඩු ගානේ මේ අපි කියන කාරණා ශ්‍රවණය කරන කෙනෙක්වත් ස්වාමීන් වහන්සේ රැකෙන්න මහන්සි ගන්න ඕන නේද? මේ වගේ දෙයක් දැක්කත් මොකද මේවා දැන් අපි කොච්චර තේරුම් කරන්න හැදුවත් පොඩි වයසේ නොමේරු දරුවෙකුට කොච්චර තේරුම් කරත් පුතේ ඔය අසුචි ඇඟේ ගා ගන්න එපා. ඕවා අනිත් අයගේ ගාන්න එපා කියලා. අර මේ නොමේරුකම නිසා එයාට ඒක බෑනේ කරගන්න. එයාට හේතුව එයා මෝරලා නැහැ. ඉතින් ඒ වගේ මේ මෝරපු නැති චරිත වලට කොච්චර කිව්වත් ඒක හරියට ගන්න හැකියාවක් නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි කෙනෙකුට යම් මෝරපු ස්වභාවයක් තියෙනවා නම් අඩු ගානේ පුළුවන් මේක තමන්ගේ ඇඟේ ගා ගන්නව නැතු ආරක්ෂා වෙන්න. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ දැන් කලිනුත් සිහිපත් කළා බොහොම වටින කාරණාවක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොන වගේ පාරිශුද්ධ තැනක්ද කියලා. ඒ කිව්වේ මහා සාගරය ඇතුලේ යම් මලකුණක් හැදුනා නම් එහෙම නැත්නම් මහා සාගරයට යම් මලකුණක් වැටුණා නම් ඒ මලකුණ සාගරයත් එක්ක එකතු වෙන්නේ නැහැ. සාගරය විසින් මේ මලකුණ බැහැර කරනවා. ඒ මලකුණ හැමතිස්සෙම සාගරයෙන් එපිට තියෙනවා. සාගරයට අයිති නැති එකක් පෙන්න සාගරය ගැන කතා කරන්න ගියොත් එයා කරන්නේ සම්පූර්ණ අභූත චෝදනාවක්. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ සුන්දරත්වය ගැන මම හිතන්නේ අපි තවත් විස්තර කරගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කර ගැනීම පිණිස. බොහොම ලස්සනයි මේ බුද්ධ ශාසනයේ සුන්දරත්වය. ඒක හරියට අඳුනගත්තොත් තේරුම් ගත්තොත් දවසක් සාරිපුත්‍ර රහතන් වහන්සේ ළඟට සාරිපුත්‍රයන් වහන්සේගේ සහෝදරයෙක්ගේ පුතුණුවෙක් වෙච්ච වෙනත් ආගමික මතයක් දරන කෙනෙක් ඇවිල්ලා බොහොම ලස්සන කාරණයක් ඇහුවා. ස්වාමිනී සාරිපුත්තේනි මේ බුද්ධ ශාසනයේ තියෙන අමාරුම දේ මොකක්ද කියලා ඇහුවා. අනේ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ වදාලා මේ ශාසනයේ තියෙන අමාරුම දේ තමයි භික්ෂුභාවය ලබන එක, පැවිදිභාවය ලබන එක. එතකොට ස්වාමීන් වහන්සේ එහෙනම් පළවෙනි කාරණේම බොහොම පැහැදිලි මේ බුද්ධ ශාසනයේ තියෙන අමාරුම දේ තමයි මේ ගිහිගේ අත්හැරලා දාලා සිවුරු දරාගෙන හිස මුඩු කරගෙන මේ පැවිදි උපසම්පදාව ලබන එක, භික්ෂු ජීවිතයක් ගත කරන එක. එතකොට දැන් තමන් ඒ ශාසනයේ තියෙන අමාරුම දේ කරන්න හිතලා නැහැ. ඒ දේ අමාරුම දේ කරන්න උත්සාහයක් අරගෙනත් නැතුව එතකොට මේ ඒ අමාරුම දේ කරන්න පටන් ගත්ත නැත්නම් ඒ සඳහා හිත යොමු කරපු හිතවිල්ලක් හෝ පහල කරපු පිරිසක් ගැන තමන් අදහස් ප්‍රකාශ කරන්න යන්නේක කතා කරන්න යන්නේක හැබැයිවටම තමන් නොදන්න තමන්ට අයිති නැති දෙයක් ගැන තමන්ට තේරෙන්නේ නැති දෙයක් ගැන කතා කරන්න යනවා වගේ දෙයක්. ගොඩාක් දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ ඒ තමන්ට තේරෙන්නේ නැති තැන ගැන මහා ඉහළින් දන්නවා වගේ කතා කරන්න ගිහිල්ලා මේ සංගරුවන කියන ඒ කියන්නේ ඇත්තටම සංඝයා කියන්නේ කවුද කියලා හරියට අඳුරගන්නේ නැතුව පැහැදීම අපැහැදීම කියන එක නිර්මාණය කරන අය. මම මේ ස්වාමීන් වහන්සේ මේ කාරණේ කියාගෙන යනකොට ඒ කරුණ සිහිපත් වුණේ දැන් ඇතැම් වෙලාවට ඔය මාධ්‍ය ජාලා තුළම පේනවා මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුවකට නොසුදුසු ගිහියන්ට කැප දේවල් කරනවා. අපි හිතමු ඔන්න භික්ෂූන්ම ගිහිල්ලා
මේ කුඹුරු කොටන අවස්ථා තියෙනවා. භික්ෂූන් ගිහිලා වෙන වෙන යම් මේ ගිහියන් කළ යුතු ගිහි ජීවිතයක් තුළ කරන කටයුතු වල නියැලෙනව පේනවා. එතකොට මේ ඇතැම් වෙලාවට පිරිසක් ඉන්නවා. ඔන්න මේ ස්වාමීන් වහන්සේලා නම් මෙහෙම වෙන්න ඕන. හාමුදුරුවෝ නම් මෙහෙමයි කටයුතු කරන්න ඕන. අපි හිතමු හාමුදුරුවෝ මේ සිවුරු ඔක්කොම ගලවලා කුඹරක් කෙටුවා කියලා. කුඹර කොටනකොට මේ වෙන ගිහියෝ ප්‍රශංසා කරනවා මේ හාමුදුරුවෝ නම් මෙහෙම ඉන්න ඕන කියලා. ඒ වගේ හරියට භික්ෂුව කියන චරිතය අඳුනා නොගෙන ඒකත් නිකන් තමන් ඉන්න මට්ටමේ ඉඳලා වෙනගෙන කරුණු කාරණා කතා කිරීම පේනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වගේ සිද්ධ වෙන විශාලම යහපත තමයි සම්බුද්ධ ශාසනය සෝභමාන කරපු උතුම් මහා සංඝරුවණක් වැඩ හිටියානේ අතීතේ. ඇත්තෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, අපගේ අනිකුත් අති උතුම් රහතන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ ඵල ලබලා ඇතෙම උන්වහන්සේලාගේ ගතේ දැවටුණු නිසාම මේ චීවරයට අතරත් කියන අරහත් දජය කියලා. රහතන් වහන්සේලා පෙර වූ රහතන් වහන්සේලාගේ දජය. ඉතින් ඒ බඳු රහතන් වහන්සේලා කරත් මේ ගරහාව යනවා. ඒක තමයි තියෙන විශාලම හානිය ස්වාමීන් වහන්සේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ හානිය තමයි කරගන්නේ අර ශාසනයේ තියෙන දුෂ්කර දේ මොකද්ද කියලා හඳුනාගත්තේ නැති වුනහම. එහෙමයි. එතකොට ඊළඟට සාරිපුත්තයන් වහන්සේගෙන් අර අන්‍යාගමික මතදරන අර ඥාති පුත්‍රය ඇහුවේ දැන් මේ දුෂ්කරම දේ කරන්න පටන් ගත්ත. ඒ කියන්නේ භික්ෂුභාවයේ ලැබපු භික්ෂුන් වහන්සේලාට තියෙන අමාරුම දේ මොකක්ද ඇහුවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ හිතවලවාගෙන ඉන්න එක තමයි ඊළඟ දුෂ්කර දේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච භික්ෂුවකට දැන් ගෙහි ගෙදරින් වෙන් වෙලා ඥාතීන් නැහැ, යහළුවන් නැහැ, කාමයන් නැහැ. එතකොට මේ හැම දෙයකින්ම වෙන් වෙලා හිස මුඩු කරගෙන මේ සිවුරක් දරාගෙන අනිත් අයගෙන් ලැබෙන යමකින් යැපෙමින් මේ පැවිද්ද හොඳයි, පැවිද්ද වටිනවා කියලා තැන ඉන්න එක දුෂ්කරයි. දැන් පැවිදි වෙන එක දුෂ්කරයි, ශාසනයේ තියෙන අමාරු දේ. ඊටත් වඩා දුෂ්කරයි පැවිද්දේ හිත තලවාගෙන ඉන්න එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට හිත තලවා ගන්න බැරි වෙනවා. භික්ෂුවකට පැවිදි වෙච්ච කෙනෙකුට හිත තලවා ගන්න බැරි වෙන කෙනෙක් යම්කිසි ගැළපෙන්නේ නැති නොකටයුත්තක් කරනවා. හැබැයි එතකොට ආන්ගේ නොකටයුත්තක් තමයි මේ අල්ලගන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ නමුත් තේරුම් ගන්න ඕනි මේ දුෂ්කර දේ අපිට කරන්න බැරි දුෂ්කර දේ කරන කෙනෙක් මේ. එතකොට ඒ දුෂ්කර දේ කරමින් ඉන්න අතරේ තියෙන මේ යම්කිසි ශාසනයේ නොවැළෙන ස්වභාවයක් තමයි මේ ප්‍රකට වෙන්නේ. හැබැයි ඒක හැමදාම වෙනවා කියන්න බෑනේ. එතකොට දැන් ඒ ශාසනයේ නොවැළෙන එක යම් දවසක අත්හැරලා දායි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තයන් වහන්සේ ඊළඟට සාරිපුත්තයන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ තමයි යම් කෙනෙක් හිතලවගෙන ඉන්න පටන් ගන්නවා. අමාරුවෙන් නමුත් දැන් කාමයක් නැහැ, ඥාතීන් නැහැ, දරුවෝ නැහැ, කිසි දෙයක් නැහැ. අමාරුවෙන් ශාසනය හිතලවගෙන ඉන්නවා. හිතලවාගෙන ඉන්න කෙනාට අමාරු මොකද්ද කියලා හෙව්වා. ඊළඟට තියෙන එක. එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාලා ධම්මානුධම ප්‍රතිපදාවයි ඊළඟට අමාරු. ඒ කියන්නේ හරියටම මේ සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන එක තමයි ඊළඟට අමාරු දේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ හරියට අඳුනගන්න ඕනේ මේ ශාසනය මොකද්ද, මේ ශාසනයේ තියෙන දුෂ්කර දේ මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ අර ශාසනයේ මහා සාගරය වගේ මහා මුහුද එකපාරට යන තැනම මහා ගැඹුරක් නෑ වගේ පිළිවෙලින් ගැඹුරට යනවා වගේ මේ ශාසනෙත් දුෂ්කර බව නැත්තම් ගැඹුරු කරා යන්නේ ටිකෙන් ටික. එතකොට ඒ වගේ තමයි මේ ශාසනෙත් අමාරුම දේ පැවිද්ද ලබන එක දුෂ්කර දේ. හැබැයි එතනින් එහත් දුෂ්කර දෙයක් තියෙනවා. ඊළඟ දුෂ්කර දේ හිතලවාගෙන ඉන්න එක. හිතලවාගෙන ඉන්න කෙනාට දුෂ්කර දෙයක් තියෙනවා. ඒ තමයි ධම්මානුධම් ප්‍රතිපදාව. දැන් මේ ගැඹුරට යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ගැඹුර ගැන හිතලාවත් නැති, ගැඹුර පොඩ්ඩක්වත් අත්දැකලා නැති, සාගරේ මේ ඇඟිලි පුරුකක් තෙමෙන තරමටවත් බැහැලා නැතුව වෙරළේ ඉන්න කෙනෙක් මේ ගැඹුර ගැන කතා කරන්න ගත්තොත් දැන් ඒ වගේ එකක් නෙවෙලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ධම්මානුධම් ප්‍රතිපදාව තමයි කියන ඊළඟ දුෂ්කර දේ. එතකොට දැන් මේ සිල්පද ආරක්ෂා කරන එක, සමාධිය වඩන එක, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන එක මේ ආදී දේ ස්වාමීන් වහන්සේ දවසක් දෙකක් කරන එකක් නෙමෙයිනේ මේක. යම් දවසක ධර්ම අවබෝධය ලබන්නේ ඒ තාක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ධම්මානුධම් ප්‍රතිපදාව කියනකොට දැන් සාමණේර භික්ෂුන් වහන්සේලාට සිල්පද 10යි. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සිල්පද 227ක් ප්‍රධාන කොට වගේම අවශේෂ කුඩා අනුකුඩා ශික්ෂා බොහෝ ප්‍රමාණයක්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද ගැන කොහොමද අනුදැන වදාළේ? යම් ශික්ෂාපද තියෙනවා භික්ෂුභාවයේ පවා නැති වෙන. ඒ වගේම තවත් බොහෝ ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපද වලින් ශික්ෂාපද පළුදු වෙන්න පුළුවන්. හැබැයි නැගී හිටින්න පුළුවන්. දැන් අනිත් කාරණේ ස්වාමීන් වහන්සේ මේ සංඝයාට අපහදින්න කරන චෝදනාවල් ආදී දිහා බලපුවාම බොහෝ විට තියෙන ස්වාමීන් වහන්සේ අර නැගී හිටින්න පුළුවන් යම් කුඩා අනුකුඩා ශික්ෂාපද තියෙනවා. භික්ෂුභාවය නැති වෙන්නේ නැහැ. එතකොට ආන් ඒබඳු සිද්ධියක් තමයි මේ හොයාගෙන තියෙන්නේ. හැබෑවටම ගත්තොත් ඒ දෙයින් නැගී හිටින්න පුළුවන් ඒ භික්ෂුවට. නැගී හිටලා ආපහු ආයති සංවරයට පැමිණිලා ඒ කාරණෙන් වැළකීලා භික්ෂු ජීවිතේ දියුණු කරගන්න පුළුවන් දේවල්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ශාසනයේ තියෙන දේ දන්නේ නැති හින්දානේ දැන් හැබෑවටම ගත්තොත් වර්තමානයේ ඉන්න බොහෝ ගිහි පිරිස හැම කෙනෙක්ම කිව්වොත් වරදක් නැති වෙයි. මේ භික්ෂුන් උපසම්පදා භික්ෂුවකට රකින්න තියෙන සිල්පද 227 ගැන තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේ. හැබෑවටම ගත්තොත් දැන් බුද්ධ කාලයේ පරිසරය මීට වඩා වෙනස්. ගිහි පින්නතුන් දැනගෙන ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පනවන ශික්ෂාපදේ මොකද්ද? ඒ ශික්ෂාපදේ අලුතෙන් වෙනසක් කරනවා නම් මොකද්ද? ඒ දේ පවා දැනගෙන ඉඳලා තියෙනවා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් වර්තමානයේ ගත්තොත් ගිහි පින්නතුන්ට තියෙන්නේ පන්සිල් පද 5 ආරක්ෂා කරන එක. පොය දවසට තමයි උපෝසත 8 සීලය ආරක්ෂා කරගන්න තියෙන්නේ. එතකොට මේ පන්සිල් පද 5 තමන් බොහොම අමාරුවෙන් රැකගන්නේ. ඒකෙත් අඩුපාඩු එමටයි. කලාතුරකින් කෙනෙක් තමයි රැකගන්නේ. පොයට සිල් ගන්නේ දුෂ්කරව කලාතුරකින් කෙනෙක්. දැන් අවුරුද්දක එන පොය 12 උපෝසත සීලය ගන්නවා කියන එක දුෂ්කර දෙයක් නේ හැබෑවටම. එතකොට එහෙම තැනක ඉඳලා අර ශාසනයේ තියෙන දුෂ්කර දේ කරන්න පටන් ගත්ත භික්ෂුවක් අර සිල්පද 227ක් ඇතුළුව බොහෝ සිල්පද ආරක්ෂා කරන භික්ෂුවකගේ අර යම් ශික්ෂාපදයකින් නැගී හිටින්න පුළුවන් එකක්. එහෙම නැගී හිටින්න පුළුවන් එකක් දිහා බලලා තමන් හිත අපහදව ගන්නවා නම් අනිත් අයගේ හිතත් අපහදවන්න කටයුතු කරනවා නම් අභාග්‍යම තමයි. මේ ශාසනය ගැන තේරුම් බේරුම් නැතිකම. ඉතින් මේ ශාසනය මොකද්ද කියලා හැබෑවට අඳුර ගන්න ඕනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ සාරිපුත්යන් වහන්සේගෙන් අර ඥාති අන්‍යාගමික මත දරන කෙනා ඇහුවේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට මොකද්ද අමාරු දුෂ්කරම දේ කියලා. එතකොට සාරිපුත්යන් වහන්සේ වදාලා අරහත්ත්වයේ සාක්ෂාත් කරන එකයි. එතකොට ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කරන කොච්චර කල්යයිද කියලා. කොච්චර කල්යයිද කියලා ඇහුවා. නොබෝ කලකින්ම පුළුවන් කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙනම් අරහත්ත්වය කියලා කියන්නේ මේසා දීර්ඝ ශාසනයේ ගැඹුරකට ගියපු එකක්. එතකොට ශාසනයේ අමාරුම දේ පැවිද්ද ලබන එක, පැවිදි වෙච්ච කෙනාට අමාරුම දේ හිතලවා ඉන්න එක, හිතලවා ඉන්න කෙනාට තියෙන දුෂ්කරම දේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන එක. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන කෙනා තමයි නොබෝ කලකින් අරහත්ත්වයේ සාක්ෂාත් කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ශාසනය මේසා ගම්බීර ගැඹුරක් කරා ගමන් කරන එකක්. එතකොට ඒ ශාසනයේ අරහත්ත්වයේ සාක්ෂාත් කරපු රහතන් වහන්සේලා තමයි මහා ශ්‍රාවකයන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ශාසනයේ ගැඹුර කරා මහා ශ්‍රාවකත්වයේ කරා ගමන් කරන්න මහන්සි ගන්න පිරිස තමයි මේ භික්ෂු සංඝයා කියලා කියන්නේ. එතකොට දැන් මේ භික්ෂු සංඝයා ගැන හිත පහදවා ගන්න යෝනි. දැන් එතකොට යම් කෙනෙක් ඒ භික්ෂුභාවය නැති කරගත්තොත් ඒ අය ශාසනයත් එක්ක සම්බන්ධ කරලා කතා කරන එක අර වෙරළට ගහපු මලකුණ ගැන කතා කරනවා වගේ. නමුත් අර ශාසනික ප්‍රතිපදාවේ යෙදෙන්න මහන්සි ගන්න අතරේ යම් ශික්ෂාපද තියෙනවා ආපහු නැගී හිටින්න පුළුවන් ඒවා. ඉතින් ඒ බඳු නැගී හිටින්න පුළුවන් ශික්ෂාපදයකට නැත්නම් ඇවතකට නම් පත් වෙලා තියෙන්නේ. ඒ භික්ෂුවට ඒක නැගී හිටින්න පුළුවන්. එතකොට එහෙනම් කෙනෙක් පහදින්න ඕනි මේ භික්ෂුන් වහන්සේලා මේ නැගී හිටින්න පුළුවන් ශික්ෂාපදවල පවා ආයයි නැගී හිටමින් ඉන්නවනේ. දැන් එහෙම හැබෑවටම නැගී හිටින භික්ෂු පිරිසක් ඉන්න හින්දා. එතකොට ඒ කාරණේ ගැන පවා පහදින්න යෝනි. එහෙම නැතුව අර මේ සාගරයේ ගැඹුර පොඩ්ඩක්වත් අත්දැකපු නැති කෙනෙක්, ගැඹුර කරා ගියපු නැති කෙනෙක් වෙරළේ ඉඳලා ගොඩබිමේ ඉඳලා සාගරයේ ගැඹුර ගැන කතා කරන එක ඒක Tamanට නොතේරෙන නොදන්නා විෂයක් කියලා කිව්වොත් කමක් නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට මේ තමන් මොකද්ද දියුණු කරගන්නේ, තමන්ගේ සරණ මොකද්ද කියලා තේරුම් අරගෙන තමන්ගේ සරණ රැකගෙන තමන් කටයුතු කරන එක තමයි වටින්නේ ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය ගැන පැහැදුණු සිතින්. එහෙමයි දැන් ස්වාමීන් වහන්සේ කියනකොට මට සිහිපත් වුණේ ස්වාමීන් වහන්සේ දැන් මේ ශාසනයේ පැවිදි උපසම්පදා භික්ෂුවගේ පිළිවෙත් වල තියෙනවා ස්වාමීන් වහන්සේ ඇවැත් දෙසනවා කියලා. දැන් මේ
මං හිතන්නේ ඒක වෙන කොහෙවත් එහෙම දෙයක් තියෙනවා කියලා. තමන් අතින් මොන හරි අඩුපාඩුවක් වුණොත් වැරද්දක් වුණොත් කියලා ඒක තේරෙනකොට ඒ භික්ෂුව මොකද කරන්නේ කියනවා. තව භික්ෂුවක් ගාවට ගිහිල්ලා නැත්නම් සංඝයා ඉදිරියට ගිහිල්ලා ස්වාමීනි භික්ෂුවක් ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ වැරද්දක් වුණා. නැත්නම් සංඝයා ඉදිරියට ගිහිල්ලා කියනවා සංඝයා වහන්සේ මං අතින් මේ වැරද්දක් වුණා නැගිටිනවම කියලා. අද කාලේ වෙන කොතනක තියෙන සමාහට ඇහුවත් කියන්නේ නැහනේ. සමාහට ඇහුවත් කියන්නේ මෙහි වැරද්දක් වුණාද? නෑ උන්නේ. ඒකත් මග හැරෙන එකක් තියෙනවා. මේ ශාසනයේ කියන්න කලින් සානස් ගිහිලා ස්වාමීනි මෙහි වැරද්දක් වුණා. මං ආදි සංඝට පැමිණෙනවා කියලා. එහෙම සංග්‍රහණ පිරිසක්. ඉතින් ඒ ගැනම සිහි කරනවා සානස් පහදින්න කාරණයක් කෙනෙකුට. දැන් මට මතකයි සානස් එක තැනක තියෙන මේ ලංකා ඉතිහාසයේ සිද්ධිය. බලන්නේ නුවණින් කල්පනා කරන කෙනා ස්වාමීන් වහන්සේ ජීවිතේ පින දියුණු කරගෙන ඉදිරියට යනවා. දැන් ඒක දුප්පත් මිනිහෙක් කියලා තිස්ස කියලා. මේ මිනිහයාට දාන දෙන්න උවමනා වුණා. මේ දානේ දෙනකොට මෙයාට ගොඩක් කලමනාවක් එකතු කරගන්න බැරි වුණා. බත් හාල් ටිකක් හම්බුණා. ඒ නෝනට කිව්වට පස්සේ මේ වෙන දෙයක් තිබුණේ නැහැ. හාල් ටික තම්බලා ලුණු ටිකක් කියලා පූජා කරේ. ඒක ශ්‍රද්ධාවෙන් මේක දික්කලා. ඒතර මේක පිළිගත්තු ස්වාමීන් වහන්සේලා ඇත්තට මේ ස්වාමීන් වහන්සේලා කරපු දේ හරිය කියලා කියන්නේ. මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? ඒක වළඳන්න අපහසු උන්වහන්සේලාට උන්වහන්සේලා ඒක බැහැර කරා. බැහැර කරලා වළනකොට කවුද මේ දාන දුන්නේ? තිස්ස. මේ තිස්ස ලුණුත් එක්ක බත් දුන්නා. මේ ලුණු තිස්ස කියලා නමකුත් දැම්මා ඊට පස්සේ. මේක අහපු නෝනට හිත රිදුනා. මම මේ ශ්‍රද්ධාවෙන් ඉන්නපු දානේ උන්වහන්සේලා වැළඳුවේ නෑ. ඒ මොදේට මගේ ස්වාමියාට නමකුත් දැම්මා කියලා. එතකොට මේ අඬ ඉන්නවා දැන් අර තිස්ස ගෙදර එනකොට මේ නෝනා මොකද කියලා ඇහුවා. අන්න ඔබගේ ඔයාගේ ස්වාමීන් වහන්සේලා මට මෙහෙම කිව්වා. මේ දාන පිළිගත්තෙත් නෑ, දාන වැළඳුවෙත් නෑ. ඒක විහික්ක වෙන තැනකට දාලා නමකුත් දැම්ම ලුණු තිස්ස කියලා. එතකොට සාන්නස මේ තිස්ස අපහදින්නේ. අනේ මගේ ආර්යයන් වහන්සේ මට ලස්සන නමකුත් දැම්ම නේද කියලා මේ එතන හිත අපහදව ගන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ සාන්නස? මෙයා නැවත ඒ කියන්නේ උත්සාහයෙන් වීරයෙන් කටයුතු කළ දියුණු වෙනවා. හොඳට දන්පැන් පූජා කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. සීලාදී ගුණධර්ම දියුණු කර ගන්නවා. දැන් සාමාන්‍ය අද කාලේ කෙනෙක් වෙන්නේ එහෙම කරන ආයෙ මම දානයක් දෙන්න යන්නේ නැහැ කියලා අර Tamanට පින කරගන්න තියෙන අවස්ථාව තමයි නැති වෙන්නේ. එමේ තිස්ස කොයිතරම් මේ ගුණය දියුණු කරාද කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. මෙයාගේ ගුණවත්කමට සක්‍ර දෙවියන්ගේ ආසනෙ උණු වෙනවා. සක්‍ර දෙවියෝ වෙනවා මෙයා ගැන බලන්න. ඇවිල්ලා මෙතන උදව් කරන යාට. අන්තිමට මෙයා මරණින් මත්තේ කොහෙද ගියේ? තුසිත දිව්‍ය ලෝකේ. අදට තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක ඉන්නවා. ඉතින් එහෙම කරේ ස්වාමීන් වහන්සේ අඩුපාඩු දෙකලා හිතාපහදව ගත්ත චරිතයක් උන් නිසා නෙමෙයි. තමන්ගේ සරණ රැකගෙන ශාසනය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ පැහැදිලිමින් කටයුතු කරපු නිසාමයි. එහෙමයි සන්නස්. නිසා පින්වතුනි අද මේ බොහොම සුන්දර කාරණා ටිකක් ඔබට සම්බුද්ධ ශාසනය ගැන හිත් පහදින කාරණා බොහොමයක් අද අහන්න ලැබුණා. නිසා ශාසනයෙන් පරිබාහිර සසුනින් බැහැර වෙච්චි මලකුණු වගේ පුද්ගලයෝ මුල් කරගෙන කවදාවත් මේ සම්බුද්ධ ශාසනය කියන එක ගැන තීරණයකට එන්න එපා. මේ බුද්ධ ශාසනය ඇතුලේ කොච්චර ගුණ පුරන සංගරුවණක් වැඩ ඉන්නවද? අදටත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනේ කියව ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනේ ගුරු ඇසුරක් ලැබමින් ඉගෙනගෙන ඒ බුද්ධ වචනයට අනුව ජීවිතේ ගත කරන්න මහන්සි වෙන පිරිසක් අදටත් මේ ලංකා භූමියේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුන් වහන්සේලා විදිහට ඉන්නවා. ඒ එහෙම පිරිසක් ඉඳිද්දී යමෙක් එක කරුණක් එහෙම නැත්නම් කරුණු කිහිපයක් මුල් කරගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් වචනයක් කතා කරනවා කියලා කියන්නේ ඒක මේ හරියට කරුණු විමසන්නේ නැතුව කරන අපහාසයක්. ඒ අපහාසයේ වදින්නේ ලෞතුරු ඵල උපදවන සම්බුද්ධ ශාසනයට. ඒකේ කර්ම විපාකේ කොච්චර භයානක වේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් අරගන්න. තේරුම් අරගෙන මේ සුන්දර බුද්ධ ශාසනය කියන එක ගැන හිත පහදව ගන්න. ඇත්තෙම බුද්ධ ශාසනය ගැන හිත පහදින කාරණා හොයන්න. බුද්ධ ශාසනය ගැන හිත පහදින කාරණා හොයනවා කියන එක මේ මහා අමාරු වැඩක් නෙමෙයි. මොකද හිත පහදින කාරණාවමයි තියෙන්නේ. ඒ හිත පහදින කාරණා ඉගෙන ගන්න. ඒ කරුණු ඉගෙනගෙන ඒ කරුණු වලින් තමන්ගේ සරණත් රැක ගන්න. ඒ කරුණු අන් අයටත් කියලා දීලා අනේ බුදුසසුනේ මෙහෙම සිදුවීම් වුණා. මෙහෙම ශ්‍රාවක රත්නයන් හිටියා කියලා අන් අයටත් ඒ වගේ ලස්සන කාරණා කියලා දීලා අන් අයගේ සරණත් රැකෙන විදිහට කටයුතු කරන්න. කවදාවත් තව කෙනෙකුගේ සරණක්
වෙනසන විදිහ කටයුතුක් නම් කරගන්න එපා. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඇතුලේ මේ තමන්ගේ ලාමක ආසාවක් මුල් කරගෙන එක්ක තමන්ගේ සමාජ ජාලා පිටුවේ ඒ පිටුව නරඹන ප්‍රමාණය වැඩි කරගන්න හිතාගෙන මොකක් හරි ලාමක වීඩියෝවක් දාගෙන ඒකෙන් ආස්වාදයක් ලබනවා. හැබැයි මේ වාගේ කර්ම විපාක ජීවිතවලට කොයිතරම් බිහිසුණු විදිහට බලපායිද කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් අරගෙන සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ ඒ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය සම්බුද්ධ සසුනේ ආශිර්වාදය ඔබ හැම දිනාට ලබන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සදහම් පිළිසඳර තුලින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම අපි අනුමෝදන් කරමු. සග්දිවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන මේ ලංකා භූමිය ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරකින සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවුරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම සලසත්වා. සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට ඊටාම වටිනා ධර්ම කාරණා අපේ ජීවිතයේ මේ භයානක අනතුරු වල වැටෙන්න නොදී ජීවිතේ රැක ගැනීම පිණිස උපකාරී වෙන කාරණා ධර්මයේ ඇසුරින් ඊටාම ලස්සනට පහදා දෙන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවයම සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අවුරුදු 88ක් වයස ඇති මේ වෙනකොට රෝගාතුරව සිටින පින්වත් සෝමලතා කන්නංගර මෑණියන්ට අද රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝගී සුවයම සැලසේවා. මෑණියන්ට දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ගෞතම ශාසනය තුල සුවසේම ධර්මයේ හැසිරලා ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. 2009 මැයි මාසේ 17 වන දින මිය පරලොව ගිය පින්වත් පී.එල්. ඇල්බර්ට් අප්පුහාමි පියාණන්ට 1988 අගෝස්තු මාසේ 18 වන දින මිය පරලොව ගිය කේ.ඒ. අප්පුසිඤ්ඤෝ මාමාට 2004 අගෝස්තු මාසේ 20 වන දින මිය පරලොව ගිය W.W. කළුහාමි මෑණියන්ට 1976 වසරේ මිය ගිය කේ.ඒ. ලුවිස් සිඤ්ඤෝ සීයාට 1999 වසරේ මිය ගිය ඒ.කේ. රොසලින් ආච්චියම්මාට 1982 ජූනි මාසේ 18 වන දින මිය පරලොව ගිය චන්ද්‍රා මල්කාන්ති නැගණියට 1996 අප්‍රේල් මාසේ 12 වන දින මිය පරලොව ගිය කේ.ඒ. දයානන්ද මාමාට 2018 දෙසැම්බර් මාස 31 වෙනි දින මිය පරලොව ගිය යූ.කේ.ඩී. අනිල් උඩුගම මහතාට 2020 නොවැම්බර් මාස 11 වන දින මිය පරලොව ගිය පින්වත් විල්සන් ජයසේකර මහතා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. කේ.ඒ. හසන්තා මනෝරී විජේවික්‍රම කේ.ඒ. ප්‍රසංගී නිසංසලා විජේවික්‍රම යන දියණියන් දෙදෙනාටත් දිනේෂ් ප්‍රේමාන්ත ජයසිංහ ධනුෂ්ක චතුරංග රූපසිංහ යන බෑනාවරුන්ටත් රැකී රක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නටත් නිදුක් නිරෝගී සුවය පිණිසත් මේ පින් හේතු වේවා කියලා අනුමෝදන් කරනවා. ජූනි මාසේ 17 වන දින උපන්දිනයේ යෙදෙන පින්වත් ඉදුෂා විහරණී රූපසිංහ ජූලි මාසේ 11 වෙනි දින උපන්දිනයේ යෙදෙන රානුති නුහන්සා ජයසිංහ ඔක්තෝබර් මාසේ 23 වෙනි දින උපන්දිනයේ යෙදෙන චෙනුති යුහන්සා ජයසිංහ යන එමිනි පිරියන්ට මේ සියලු පින්පෙත් අනුමෝදනා වෙත්වා. 1977 වසරේ සිට 2012 වසර දක්වා එකට සේවය කළ අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික කටුපොත නෙළුම් කණුවේ පදිංචි පින්වත්
PLM මාලනී ගුරුමෑණියන් සහ KA විජේ වික්‍රම ගුරු පියාණන්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙනවා 1977 වසරේ ඉඳලා 2012 වසර දක්වා එකට සේවය කළ සියලු ගුරු මහත්මීන්ට මේ සියලුම පින් අනුමෝදන් කරනවා. නවාතැන් පහසුකම් සලසා දුන්න මෑණියන්ට සහ සහෝදරියන්ට මේ සියලු පින්පෙත් අනුමෝදනා කරනවා. මදුරුවේ පදිංචි ගුණසේකර අයියාට ඒ වගේම අක්කාට නිදුක් නිරෝගී සුව ශාන්ති ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දූ දරුවන් ඇතුළු සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා මේ ධර්ම දානමය පිණින් සියලු දෙනාගේ රැකී රක්ෂා ආදී යහපත් වූ සියලු කටයුතු සමෘද්ධිමත් වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ජීවිතවලට සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ සියලු දෙනාට සුවසේ පින් පුරාගෙන සුවසේ ගුණ ධර්ම දියුණු කරගෙන ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.